සුබ රාත්‍රී කාලයක් ඒවා අපි තවත් සෙෂන් එකක් පටන් ගන්නවා 2019 O level ICT පේපරේ තමයි අපි ඩිස්කස් කර ඉන්නේ. ඉතින් ලාස්ට් තව ක්වෙස්චන් දෙකක් වගේ ඉතුරු වෙලා තියෙනවා 2019 පේපරේ. මම මේ දෙකක් අද කවර් කරන්න තමයි බලන්නේ. එතකොට ළමයිට 2019 පේපරේ ඔල්රෙඩි මුළු තියරි පේපරේ MCQ 40 සහ තියරි ඔක්කොම කවර් වෙනවා. එතකොට ළමයිට පොඩි රීකැප් එකක් බලන්න පුළුවන්. ඕක බලලා පොඩි නොලෙජ් එකක් අප්ඩේට් කරගන්න හැකියාවක් තියෙනවා. රයිට්. අපි මම ෂෙයා කරන්නම් මගේ ඩෙස්ක්ටොප් එක. රයිට්. හරි. අපි question number 5 right මේකේ අපි බලමු මොකද්ද කියලා. මේක Excel ප්‍රශ්නයක් right spreadsheet ප්‍රශ්නයක් right පාසල් වාර විභාගයකදී පන්තියක සිසුන් 40 දෙනෙකු ඔවුන්ගේ විෂයන් තුන සඳහා ලබාගත් ලකුණු ඇතුළත් වූ පහත පෙන්වා ඇති පැතුරුම්පත් කොටස ඒ කියන්නේ Excel කොටස සලකා බලන්න right මේකේ තියෙන්නේ එතකොට සිසුන් 40කගේ ඩේටා තියෙනවා සබ්ජෙක්ට් 3ක්. ඉසෙට් ස්කෝර් කියන්නේ අපි දන්නවා A levels වෙන්න ඕනේ. A levels වල සබ්ජෙක්ට්ස් 3යිනේ තියෙන්නේ. right. විෂය A විෂය 1 විෂය 2 විෂය 3 සඳහා සිසුන් ලබාගත් ලකුණු පිළිවෙලින් CDE තීරුවල. ඒ කියන්නේ මේ C එකේයි D එකේයි E එකේයි තියෙන්නේ මේ ළමයිගේ මේ සබ්ජෙක්ට් 1 එකේ සබ්ජෙක්ට් 2 එකේ සබ්ජෙක්ට් 3 එකේ මේ කමල් කියන ළමයා ලබාගත් ලකුණු රාජු කියන ළමයා ලබාගත් ලකුණු ඒ වගේ ලබාගත් ලකුණු 40 ළමයි අතරම ස්ටුඩන්ට්ස්ලා 40ක් ඉන්නවා right 40ක් ඉන්නවා එතකොට ළමයිගේ නම් පටන් ගන්න මෙතන ඉඳලා හින්දා මෙතන ඉවරයි එතකොට මේ ටිකේ එකතුව රෝස් තියෙනවා අපිට 40ක් ඒක තමයි මේ ස්ටුඩන්ට්ස්ලා 40ක් කියලා දාලා තියෙන්නේ එතකොට පැහැදිලි අපිට ඒක. එතකොට මේ සබ්ජෙක්ට්ස් වල මේ එක ළමයෙක් ලබාගත් ලකුණු ටික තමයි තියෙන්නේ. ඒ වගේ ළමයි 40කේම ඩේටා මෙතන තියෙනවා. right. ඊට අමතරව එක් විෂය සඳහා එක් සිසුවාගේ ඉසෙට් ලකුණු ඉසෙට් ස්කෝර් සහ එක් සිසුවාගේ අවසන් ඉසෙට් ලකුණ ෆයිනල් ඉසෙට් ස්කෝර් මෙම පැතුරුම්පත භාවිතා කර ගණනය කරනු ලැබේ. right. මේකේ තියෙනවා එක් විෂය සඳහා එක් සිසුවාගේ ඉසෙට් ලකුණ බලලා තියෙනවා. ඒ කියන්නේ අපි මෙතන බැලුවොත් ඉතින් ඉසෙට් ස්කෝර් එක වෙනම තියෙනවා. මෙතන හෙඩින් එක සබ් හෙඩින් එක මෙතන තියෙනවා සබ්ජෙක්ට් 1 එකේ ඉසෙට් ස්කෝර් එක. ඒ කියන්නේ මේ කමල් කියන ළමයා මේ සබ්ජෙක්ට් එකට ගත්ත ඉසෙට් ස්කෝර් එක. එතකොට කමල් කියන ළමයා මේ සබ්ජෙක්ට් සෙකන්ඩ් සබ්ජෙක්ට් එකට ගත්ත ඉසෙට් ස්කෝර් එක. කමල් කියන ළමයා තර්ඩ් සබ්ජෙක්ට් එකට ගත්ත ඉසෙට් ස්කෝර් එක. කොහොම තමයි තියෙන්නේ. එතකොට අන්තිමට තියෙන ෆයිනල් ඉසෙට් ස්කෝර් එක. ෆයිනල් ඉසෙට් ස්කෝර් කියන්නේ මේ සබ්ජෙක්ට් තුනේම කොහමද ඉසෙට් ස්කෝර් එක කියලා අරන් තියෙනවා. ඕක තමයි ඇත්තටම question එක. right? එතකොට දැන් මේක පැහැදිලිනේ. අපි මේ ටික බැලුවොත් දැන් මෙතන තියෙනවා දැන් මෙතන ළමයි 40. ඉවර වුණාට පස්සේ බලමු මොනවද තියෙන්නේ කියලා මේ රෝ එකේ තියෙන average mark of the subject. ඒ කියන්නේ මේ ඔක්කොගෙම මේ සබ්ජෙක්ට් 1 එකේ ඇවරේජ් එක අරන් තියෙනවා. ටෝටල් එක අරන් ඒක ඇවරේජ් එක සබ්ජෙක්ට් ගානෙන් බෙදලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ST value of the subject කියලා ST value එකක් අරන් තියෙනවා. ඊට අමතරව මෙතන තියෙනවා highest iset score කියන එක අරන් තියෙනවා. ඒ කියන්නේ මෙතන final iset score එක අපි හොයනවානේ. final iset score එක හොයලා ඇත්තටම highestම iset score එක අපිට ගන්නත් පුළුවන්. වැඩිම ඉසෙට් ස්කෝර් ලබා ගත්තේ මොකද්ද ස්කෝර් එක කියලා මෙතනින් ගන්න. ඕක තමයි Excel sheet එක තියෙන්නේ. සාමාන්‍ය දැන් 2010 මට මතකයි අපි 2015 පේපර් එකකුත් කරා. මේ විදියෙම ප්‍රශ්නයක් තිබ්බා. 2019 මේ විදියෙම තිබ්බා. අතන 2020 දැන් හෙට ඕගොල්ලෝ ලියන පේපරෙත් මේ වගේ පේපරයක් මේ වගේ question එකක් අනිවාර්යයෙන්ම තියෙනවා. ඉස්සෙල්ලා question එක හොඳට මේ වගේ ඇනලයිස් කරලා අයිඩෙන්ටිෆයි කරගන්න මොනවද තියෙන්නේ කියලා.
රයිට් අපි පළවෙනි ප්‍රශ්නේ බලමු. විෂය 1 සඳහා සාමාන්‍ය අගය ගණනය කිරීමට C43 කෝෂයට ඇතුළත් කළ යුතු සූත්‍රය ලියා දක්වන්න. C43 C කියන්නේ අපි දන්නවා කොලම් පළවෙනියෙම C43 කියන්නේ රෝ එක. 43 කියන්නේ රෝ එක, මේක ඇවිල්ලා කොලම් එක. හරි. එතකොට C43 කියන්නේ මෙන්න මේක. average. right. විෂය 1 සඳහා සාමාන්‍ය අගය ගණනය කිරීමට. right. 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 එතකොට අපි දැන් බලමු මේකේ කොහොමද එන්නේ කියලා මේ average mark of the subject. මේක හොයන්නේ කොහොමද? right. එතකොට අපි දන්නවා සාමාන්‍ය සූත්‍රයක් තියෙනවා equal average කියලා නේ. right. මේ average කියන සූත්‍රය use කරලා අපිට ගන්න පුළුවන්. එතකොට අපි ගන්නව නම් columns ටික ගන්න ඕනේ. මේක ඇවිල්ලා C3 නේ. C3 colon මෙතෙන්ට නම් ගන්න ඕනේ C40. ඔන්න ඕක තමයි මේක හොයන්නේ. ඒ කියන්නේ මේ ඔක්කොගෙම මේ subject 1 එකේම average එක නෙමෙයි හොයන්නේ. මේ ළමයි ඔක්කොම ගත්තා. එතකොට අපි මේකේ average එක හොයන්න equal average කියලා දැම්මා. මේ ටික මේ cell එක අපි ඇත්තටම අපි cell එක වෙන කලයකින් දැම්මොත් මෙන්න මේ ටික. මෙන්න මේ cell මේ range එක දෙන්න ඕනේ. ඇත්තටම අපි මෙතන range එකක් දීලා තියෙනවා. right. මෙතන අපි range එකක් දීලා තියෙනවා. right. හරිනේ. right. එතකොට මේ ප්‍රශ්නය හරි. ඊගාවට බලමු මොකක්ද කියලා. මෙම සූත්‍රයේ D43 and E43 කෝෂ වෙත පිටපත් කළේ නම් D43 කෝෂයේ දැක්වෙන දිස්සන සූත්‍රය. D43. ඒ කියන්නේ දැන් අපි C43 නේ කරේ. D43 කියන්නේ මෙන්න D මෙන්න 43. ඒ කියන්නේ මේක. අපි මෙතෙන්ට සාමාන්‍ය මෙහෙමනේ අපි දන්නවනේ දැන් මෙතන ළමයි දන්නවා. right. මෙතෙන්ට අපි average කියන එක දැම්මනම් හරි. මෙතෙන්ට දැම්මනම් මේක මෙතන කොටු වෙන්න අරන් ගිහලා මේක ඇදන් ගියාට පස්සේ මේ දෙකටත් මේක ඔටෝ ෆිල් වෙනවා. same function එක. එතකොට මෙතන තියෙන මේ එතකොට අහන්නේ මේ function එකට මොකක්ද? ඇත්තට මේ function එක වෙනස් වෙන්නේ values ටික විතර. මේක එනවා එතකොට average equal average කියලා එනවා. ඇවිල්ලා මොකක්ද දෙන්නේ? මේක එනවා D කීයද? D3 colon මෙතන කීයද? D42. ඕක තමයි මෙතෙන්ට. දැන් මේක බැලුවොත් අනිත් එක බැලුවොත් මෙතෙන්ට එන්නේ මේ E. එතකොට එන්නේ average හරි E3 colon E43. ඕම තමයි එන්නේ. right. එතකොට ඒකත් හරි. හරි ලේසි. average එක හොයන්න තියෙන්නේ. right. ඊගාවට බලමු සිසුවෙකුගේ විෂයන් සඳහා ඉසෙට් ලකුණු ගණනය කිරීමේ භාවිත වන සූත්‍ර. ඔව් මෙතන ඉසෙට් ලකුණ සූත්‍රයේ ඒගොල්ලෝ දාලා තියෙනවා කොහොමද ඒ ස්කෝර් එක හොයන්නේ කියලා. ඉසෙට් ලකුණු. right. ලකුණ කොහොමද හොයන්නේ? විෂය සඳහා ලබාගත් ලකුණ තියනවානේ. විෂය සඳහා ලබාගත් ලකුණෙන් අපි තුන් 50යි කියලා. ඒ කියන්නේ අඩු කරන සාමාන්‍ය ලකුණු. විෂයේ සාමාන්‍ය ලකුණු මෙතන අපි තුන් 44යි කියලා. ඕක අරගෙන ඕක බෙදනවා කීයෙන්ද? එම විෂය SD අගය. එතකොට SD අගය යම් පිළිවෙලින් SD අගය දාලා තියෙනවා.
මේ තියෙන ST value කියලා. එතකොට මේක නම් මේක 16න් බෙදනවා. ඔන්න මෙහෙම කරාම අපිට එනවා ඉසෙට් කෝ ලකුණු. එතකොට ඉසේ ඕනම සබ්ජෙක්ට් එකේ ඉසෙට් කෝ ලකුණු හොයන්නේ ඒ සබ්ජෙක්ට් එකේ අදාළ මාක්ස් ප්‍රමාණය, ඒ ළමයා ගත්ත මාක්ස් ප්‍රමාණය, ඊට පස්සේ ඒක ST ඒ මාස් ප්‍රමාණයෙන් ST value එක අඩු කරනවා. ඒක බෙදනවා කීයෙන්ද? ඒක බෙදනවා මේ ST value එකේ. right? ST value එකෙන් බෙදනවා. එතකොට මේක තමයි සූත්‍රය. හරි. ඇත්තට මේ ඉසෙට් ලකුණ ඉසෙට් ස්කෝර් equal subject marks minus average subject mark divide මේක බලලා මේක බෙදනවා divide by SD value. ඔන්න ඕක තමයි set score එක හොයන්නේ. හරි. දැන් බලමු අපි මොකද්ද අපිට දීලා තියෙන ප්‍රශ්න ටික මොකද්ද කියලා. පළවෙනි ප්‍රශ්න තමයි විෂය 1 සඳහා කමල්ගේ ඉසෙට් කෝ ගණනය කිරීමට F3 කෝෂයට ඇතුළත් කළ යුතු කෝ. දැන් මෙන්න මේ කමල්ගේ ඉසෙට් කෝ එක පළවෙනි සබ්ජෙක්ට් එකට ඉසෙට් කෝ එක බලන්න ඕනේ F3. අපි බලමු F3 කියන්නේ මොකක්ද කියලා. එතකොට මේ තියෙන F3. දැන් මේක හදලා තියෙන්නේ. right? මේ තියෙන F3. එතකොට මේ F3 තියෙන හින්දා right දැන් මෙතෙන්ට එන සූත්‍රය අපි හොයන්න ඕනේ. එතකොට අපි දන්නවා දැන් මේ ඉසෙට් කෝ එකනේ හොයලා තියෙන්නේ. මේ ඇවිල්ලා ඒ සබ්ජෙක්ට් එකේ ඉසෙට් කෝ එක. මේ ඉසෙට් කෝ එක හොයන්නේ අපි දන්නවා අපි දැන් ඉගෙන ගත්තා සබ්ජෙක්ට් එකේ වැලියු එක. ඒ කියන්නේ කීයද? C1 equal C1 බෙදීම කීයද? C1 බෙදීම average එක. මෙතන එනවා average එක මෙතන 44. මෙන්න මේ වැලියු එක. ඒ කියන්නේ C43 divide by ST value 16 point ST value කියන්නේ මේ තියෙන C44. හරි. C44 right C44. එතකොට ඕකම තමයි හොයන්නේ. එතකොට දැන් මෙයා අනිත් ඒවලත් එහෙමයි. right එතකොට මේක තමයි සාමාන්‍යයෙන් output එකට එන්න ඕන. දැන් හැබැයි මෙතන තියෙන එක ප්‍රශ්නයක්. දැන් මෙතන අපි දාන්න ඕනේ values මොනවද? දැන් මේවා අපි drag කරාට පස්සේ මේවා common වෙනවනේ. මේකේ තියෙනවා දේවල් ටිකක් මම මේ කලිනුත් කිව්වා. relative path reference and absolute path reference. දැන් relative path reference අපි ඔය කෝෂවල තියෙන සූත්‍ර කොපි කරද්දී මේ relative path reference එක තමයි. ඒතකොට අපි ඩොලර් සයින් එක දාන්නේ නැහැ. අපි අපි හිතමු $4 දැම්මොත් $4 දැම්මොත් එතකොට මේක ඇවිල්ලා මේ value එක අපි drag කරාට වෙනස් වෙන්නේ නැහැ. මේක අපි කියන static value එකක් කියලා. නැත්තම් permanent value එක. එතකොට මේ permanent value එක සඳහන් කරන්න අනිවාර්යයෙන්ම මෙතන නැත්තම් මේක වැරදි. right මෙතන අපි permanent value එක සඳහන් කරන්නේ කොහොමද? permanent value එක සඳහන් කරන්නේ සාමාන්‍යයෙන් දැන් මෙතන උනත් ඉසෙට් කෝ එක හොයද්දී හරි අපි ඉසෙට් කෝ එක හොයන්න ඕනේ කොහොමද? මෙතන C3 right minus මොකක්ද අපි අඩු කරන්නේ? right අපි අඩු කරන average එක.
මේක වෙනස් වෙන්නේ නැහැ මෙයාගේ. හැම එකටම එකයි මේක. නේ? සබ්ජෙක්ට් 1 එකට එකයි. මේම ඩ්‍රැග් කරොත් එකයි. එතකොට මේකේ එන්නේ $C $43. right? කොහොම ඇවිල්ලා ඩිවයිඩ් කරනවා. මෙතන මේකත් වෙනස් වෙන්නේ නැහැ. මේකත් ස්ටැටික්. ස්ටැටික් නම් අපි ඉස්සරහට ඩොලර් දාන්න ඕනේ. හැම කොලම් එකකටම කොලම් එකේ සිම්බල් එකටම සහ ඩ්‍රෝ එකේ සිම්බල්. ඒ කියන්නේ $C $44. ඔහොම තමයි එන්නේ. right? right? මම ඉස්සලා මේක දැම්මේ නැහැ. ඒක මගේ my bad. right? මෙන්න මේක හොයද්දි. ඒ කියන්නේ මේ subject 1 එක. ඒ කියන්නේ F3 එක හොයද්දි. මෙන්න මේකෙදි. right? ඉතින් මෙන්න මෙතන. මේක මෙන්න මේක. මේ F3 එක හොයද්දි මම දාන්න ඕන විදිය. එතකොට මේ F3 කෝෂය මේ ඉසෙට් මේ කමල්ගේ ඉසෙට් ලකුණ ගණනය කරද්දී අපි අනිවාර්යෙන් මේ absolute path reference එක use කරන්න ඕනේ. ඒ කියන්නේ ඩොලර් සයින් එක use කරන්න. ඒ කියන්නේ ස්ටැටික් එක. ඒ කෝෂ වෙනස් වෙන්නේ නැති ඒ කෝෂවල වැලියු එක වෙනස් වෙන්නේ නැහැ කියන එකේ අදහස් කරන්න අපි මේ ඩොලර් සයින් එක දැම්මම. $C $4 ඒ වගේ. එතකොට අපි දැන් බලමු මෙතෙන්ට එන්නේ. එතකොට මේකේ අපි දන්නවා ඉසෙට් කෝ එක හොයද්දි අපිට වැලියුස් වෙන මේ වැලියුස් අනිවාර්යයෙන්ම පොදුයි. මොකද්ද? ඇවරේජ් එකයි SD වැලියු එක. එහෙනම් මේ දෙක අනිවාර්යයෙන්ම අපි ඩොලර් සයින් එකත් එක්ක තමයි මෙතෙන්ට දාන්න ඕනේ. ඒ කියන්නේ මෙතන දැම්මොත් මම මෙතන ලියන්නම්. right? equal මෙතන එනවා කීයද? F3. right? sorry මෙතන එන්නේ C3. මෙතන එතකොට අපි සූත්‍රය හදනවා equal C3 මේක අපි බෙදන මෙත අඩු කරනවා මොකෙන්ද මෙන්න මේකේ average marks මේක ඇවිල්ලා $C $43 මේ minus ඊට පස්සේ ආයෙ බෙදනවා ST value එක මේකත් වෙනස් වෙන්නේ නැහැ static එහෙනම් මේකට ඩොලර් sign එක දාන්න ඕන එහෙනම් අපි දාන්න $C $44 ඕම තමයි එන්නේ ඒකේ උත්තරේ හරිනේ හරි මට ඉස්සල්ල ඩොලර් සයින් එක දාන්න බැරි වුණා ඒක මගේ මිස්ටේක් එකක් ඒක දැන් හරි හරි ඊට පස්සේ දැන් මේ ඊගාව එක බලමු දැන් මේක හරිනේ විෂය 1 සඳහා කමාල්ගේ ඉසෙට් කෝ ගණනය කිරීමට F3 කෝෂයට මම හරියට දැන් ඒක ඇතුළත් කරා එතකොට තියෙනවා අනෙකුත් සියලු සිසුන්ගේ විෂය 1 සඳහා ඉසෙට් කෝ ගණනය කිරීමට අනිත් සියලු සිසුන්ගේ විෂය 1 සඳහා ඉසෙට් ලකුණු ගණනය කර ගැනීමට මෙම සූත්‍රයේ පිටපත් කළ යුතු බව අන්න දැන් මෙතන ඒ ඔබ්ජෙක්ට් එක දාලා තියෙනවා. ඒතර අනිත් අයගෙත් ඒවා බලන්න ඕනි කියලා. එතකොට අපි දැනගන්න අයි මේක මේ රතු මේක මේ බෝල්ඩ් වලින් දාලා තියෙන්නේ. බෝල්ඩ් කරලා තියෙන්නේ. බෝල්ඩ් කලර්. එතකොට මේ බෝල්ඩ් කලර් කරලා තියෙන එකේ තේරුම තමයි අපිට තේරෙන්න ඕනේ මේ සූත්‍රය නැත්තම් මේ ෆන්ක්ෂන් එක අනිත් සෙල් වලටත් කොපි කරනවා කියලා. එතකොට අපි සෙල් වලට කොපි කරන්නේ ඩ්‍රැග් කරලා මෙහෙම ඇදන් යනවානේ නේ. ඩ්‍රැග් කරලා මෙතන කොනට ගිහිල්ලා ඒ කොටුව කළු පාට කොටුව ආවට පස්සේ අපි ඇදගෙන යනවානේ. ඇදගෙන ගියාට පස්සේ මේකේ තියෙන ෆන්ක්ෂන් එක හැම සෙල් එකකටම කොපි වෙනවානේ. එතකොට කොපි වෙද්දී වෙනස් නොවන වැලියුස් වගේක් තියෙනවානේ. ඒ වෙනස් නොවන වැලියු එකට තමයි අපි ඩොලර් සයින් එක දාන්නේ. ඒ කියන්නේ වෙනස් නොවන සෙල් වෙනස් නොේ වැලියු ඒ සෙල් වල වැලියුස් වෙනස් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මොකද්ද වෙනස් වෙන්න බැරි එක? මොකද මේ ඇවරේජ් එක වෙනස් වෙන්න බෑ. එතකොට මේකට අනිවාර්යයෙන්ම $C $43 දාන්න ඕන. එතකොට SD වැලියු එක වෙනස් වෙන්න බෑ. එතකොට අපි අනිවාර්යයෙන් $C $44 දාන්න ඕන. ඇත්තටම මේක දාන්න මේක මේ ඩොලර් දාන්න ඕනේ කියන එක ඔයාට අයිඩෙන්ටිෆයි වෙන්නේ මේ මෙන්න මේ
කමෙන්ට් එකේ මේ බෝල් කරලා තියෙනවා. මොකද අපිට මේක කොපි කරන්න ඕනේ නැත්නම් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද රිලටිව් පාත් රෙෆරන්ස් එක නෙවෙයි මේක මේක අපි කොපි කරද්දී එකම ෆන්ක්ෂන් එක කොපි කරද්දී values relatively change වෙනවා. එතකොට relatively change වෙන්නේ නැති වෙන්න අපි ඩොලර් සයින් එක දානවා මේ value එක. හරි? ඒක තමයි ඒකේ තේරුම. හරිනේ? right. මම හිතන්නේ දැන් ළමයිට very clear මොකද්ද මේ කිව්වේ කියන එක. හරි. මෙම සූත්‍රයේ F4 සිට F43 දක්වා වූ කෝෂ පරාසයට පිටපත් කළේ නම් විෂය එක සඳහා කාංගයේ ඉසෙට ලකුණු පෙන්වනු ලබන F43 කෝෂයේ දිස්සන සූත්‍රය. දැන් මේකේ කියලා තියෙනවා මේ මම ඉස්සෙල්ලා පහත දැක්කන සූත්‍රය F40 ට F42 දක්වා කෝෂ පරාසයට පිටපත් කළේ නම් පල්ලයට පිටපත් කළේ F4 to F43 කියන්නේ මේකනේ F4 කියන්නේ මේකනේ දැන් මෙතන අපි මේකනේ හෙව්වේ මේක ඔයලා අපි මෙතෙන්ට වෙනකන් කොපි කරා නේද ඔතෙන්ට එනකන් අපි කොපි කරා ඒක හරිනේ right එතෙන්ට එනකන් කොපි කරා එතකොට මෙයා එහෙම කොපි කරා නම් F42 කෝෂයේ දිස්සෙන සූත්‍රය. එතකොට අපි එහෙම කොපි කරා කියලා හිතන්නකෝ. එතකොට මේකේ වෙනම සූත්‍රයක් එනවානේ මෙන්න මේක F42. මෙන්න මේකේ. මේක තමයි F42 නේ. මේ F එක තියෙනවා මේ 42 තියෙනවා. එතකොට මේකේ එන්නේ කොහොමද? මේකෙත් එන්නේ මෙහෙමයි. equal අපි දන්නවා සබ්ජෙක්ට් එක මොකද්ද? මෙන්න මේ කාංගයකනේ හොයන්නේ අපි. මේ අයලා ගියද? C42 C42 කියලා වැලියු එකක් තියෙනවා. C42 40 right minus subject එක මේක average එක $C $43 අඩු කරා. අයි මේකෙන් අඩු කරන්න එපේද? සාමාන්‍ය එහෙමනේ මාක්ස් සබ්ජෙක්ට් එකේ මාක්ස් ගන්න අඩු කරන්න ඕනේ ඇවරේජ් මාක්ස් ගන්න අඩු කරලා බෙදනවා ST value එකේ ST value එකක් වෙනස් වෙන්නේ නැහැ මේ value එක නේ. එතකොට මේ value එකේ එන්නේ මොකද්ද? $C $44. ඕක තමයි උත්තරේ. හරි. හරි. මොකද මේ හැම වෙලාවෙම මතක තියාගන්න මේ ඩොලර් වැලියුස් දාන්නේ හේතුව මේ ඩොලර් වැලියු දාන්නේ මේ කොලම් එකේ සහ රෝ එකේ නම ඉස්සරහෙන් දාන්නේ ඒකේ ඒක දැන් මේක ඇත්තට මේක බැලුවොත් C43 නේ මේ C43 කියන්නේ මේ කොටුවනේ. එතකොට මේ කොටුවේදී ඇත්තට මේ ඔයා කොහෙට ඇප්ලයි කරත් මේ වැලියු එක වෙනස් වෙන්නේ නැහැ කියන එක. එයා හෝල් කරන් ඉන්නෝ. relatively change වුණාට මේක වෙනස් වෙන්නේ නැහැ. මේක ඉංග්‍රීසි වලින් කියන්නේ absolute path reference කියලා. right ඒකත් හරි right ඒකත් හරි පීගාවට බලමු right අපි ඊගාවට බලමු ඊගාව question එක right ඊගාවට තියෙන්නේ සිසුවකුගේ අවසන් ඉසෙට් ලකුණ යනු විෂයන් සඳහා ලබාගත් ඉසෙට් ලකුණු තුනෙහි සාමාන්‍ය අගය right
එතකොට සිසුවගේ අවසාන ඉසෙට් ලකුණු යනු විෂයන් තුනේම ඉසෙට් ලකුණු ඒකෙත් සාමාන්‍ය අගය. ඒ කියන්නේ මේක. දැන් මෙතනනේ දැන් මේ ඇවිල්ලා මෙතන බැලුවොත් හරි මෙතන බැලුවොත් ළමයිට පේනවා මෙතන අපි නිකන් උදාහරණයක් ගමු කමල්ගේ නම් කමල් සබ්ජෙක්ට් 1 එකේ ගත්ත ඉසෙට් ලකුණු මේ ඇවිල්ලා සබ්ජෙක්ට් 2 එකේ කමල් ගත්ත ඉසෙට් ලකුණු මේ ඇවිල්ලා සබ්ජෙක්ට් 3 එකේ කමල් ගත්ත ඉසෙට් ලකුණු. එතකොට මේ තුනේම ඇවරේජ් එක තමයි මේ ෆයිනල් ඉසෙට් ලකුණු එකට එන්නේ. හරි. එතකොට මේක තමයි ෆයිනල් ඉසෙට් ලකුණු. ඕක තමයි ෆයිනල් ඉසෙට් ලකුණු කියන්නේ. හරි. දැන් තේරෙනවනේ ඒක අපිට ප්‍රශ්නයක් නැහැනේ. right. හරි. දැන් බලමු මොකද්ද මේ කියන්නේ කියලා ඊගාව. right. සිසුවගේ ඉසෙට් ලකුණු යනු විෂයන් ලබාගත් ඉසෙට් ලකුණු තුනේහි සාමාන්‍ය අගය. right. කමල්ගේ අවසන් ඉසෙට් ලකුණු i3 කෝෂය ලබා ගැනීමට කමල් කවුන්ටා සම් යන ශ්‍රිත කියන්නේ ෆන්ක්ෂන්. right. කවුන්ට් කියලා ෆන්ක්ෂන් එකක් තියෙනවා. කවුන්ට් එක වෙන්නේ කොච්චර ගානක් එනවද කියලා. කවුන්ට් number of සම් කියන්නේ එකතු. right. addition. right. දැන් අපි බලමු මේක කොහොමද හොයන්නේ කියලා. අපි මේක හොයන්න ඕනේ කමල්ගේ අවසන් ඉසෙට් ලකුණ i3 කෝෂයේ ළම. එතකොට i3 එකට දාන්න ඕන සූත්‍රයක් තමයි මේ අපිට කියලා තියෙන්නේ. ඒ කියන්නේ මේ i3 බලමුකෝ. right. ඒ කියන්නේ මේක. මේ තියෙන i3. right. මේ i මේ 3. මේ තියෙන්නේ 3. right. මෙතන i තියෙන i3. එතකොට i3 එක දැම්මට පස්සේ අපි බලන්න ඕනේ මොකද්ද මේ වෙන්නේ කියලා. i3. එතකොට මේක තමයි සෙල් එක. මේක හොයන්නේ කොහොමද? මේක හොයන්න ඕනේ අපිට පුළුවන් මේ ෆයිනල් ඉසෙට් කෝ එක හොයන්න අපිට යූස් කරන්න ඕනේ කවුන්ට් එකයි සම් එකයි. ඔය දෙකෙන් පමණයි. right. ඔය දෙකෙන් පමණයි. එතකොට අපි දන්නවා දැන් සම් එක. right. එතකොට මෙතන දානවා අපි equal sum right. sum කියලා දාලා අපි sum එක ගන්න දැන් මේ කමල්ගෙනේ ගන්න. අපි සබ්ජෙක්ට් තුනේම ඉසෙට් කෝ එක ගන්න එපේ. මෙන්න මේ රේන්ජ් එක ගන්න ඕනේ. මේකේ sum එක ගන්න ඕනේ. ඒ කියන්නේ F3 colon F එකයි 3 එකෙන් පටන් ගන්න සෙල් එක මෙතන ඉන්නේ. ඒක ඉවර වෙනව කොතනින්ද? දැන් මෙතනින් පටන් ගන්න. හරි. F3 එක ඉවර වෙන්න ඕනේ මෙතනින්. මේ සෙල් එකේ. පටන් ගන්න මේ සෙල් එකේ. එතකොට මේ පරාසය තමයි අපි සිලෙක්ට් කරගන්නේ. එතකොට F3 to H3. එතකොට මෙතන ඇවිල්ලා H3 වෙනවා. හරි. හරි. ඕක හෙව්වා. ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේක බෙදන්න ඕනේ කවුන්ට් එකෙන්. right. සබ්ජෙක්ට් කීයද? කවුන්ට් 1 2 3. එතකොට ඒක එන්නේ කොහමද? C3 to E3. C3 to E3. right. ඕක තමයි මෙන්න මේ ඉසෙට් කෝ එක හොයන
විදිය. මොකද මේක ෆයිනල් ඉසෙට් කෝ එකනේ හොයන්න ඕනේ. ඒතර මේ ෆයිනල් ඉසෙට් කෝ එක හොයන්නේ මුලින්ම අපි කරන්න ඕනේ මොකද්ද? ඉසෙට් කෝ වල සබ්ජෙක්ට් තුනේම සම් එක ගන්නවා. මේ තුනේ සම් එක ගත්තා. සබ්ජෙක්ට් ගාන බැලුවා. සබ්ජෙක්ට් ගාන 3යි. සම් එක බෙදීම කවුන්ට්. මේ වැලියු එක එනවා. රයිට්. ඒකත් හරි. ඊගාවට බලමු. විෂයන් 3 සඳහා සියලුම සිසුන්ගේ ඉසෙට් කෝ සහ සියලුම සිසුන්ගේ අවසාන ඉසෙට් කෝ ගණනය කර ඇත. හරි. දැන් හොයලා ඉවරයි ඔක්කොම. වැඩිම ඉසෙට් ලකුණ highest දැන් highest ඉසෙට් කෝ. ඒ කියන්නේ ඉසෙට් දැන් මෙතන දැන් ඉසෙට් කෝ තියෙනවානේ. දැන් මෙතන දැන් මේගොල්ලෝ කියන විදිහට මේ ඔක්කොම හොයලා තියෙන්නේ. මේ ළමයි 40 දෙනාගෙම ඉසෙට් කෝ මෙතන තියෙනවා කියලා හිතා. ෆයිනල් ඉසෙට් කෝ. එතන මේ ළමයි 40ක ඉසෙට් කෝ වල අපිට ගන්න ඕනේ highest එක. highest ඉසෙට් කෝ. ඒකනේ කියන්නේ බලමු අපි. ඒකද කියන්නේ කියන. මෙම සූත්‍රයේ වැඩිම අවසන් ඉසෙට් කෝ highest score කෝ I44 කෝෂයේදී ලබා ගැනීම සඳහා ඇතුළත් කළ යුතු සීත. I44 ඒ කියන්නේ මේක. I උඩ 44 මෙන්න මේක. මේක හොයන්න අපි ගන්න ඕනේ කොහොමද? අපි දන්නවා දැන් මේ ඔක්කොම ෆයිනල් ඉසෙට් කො මේකේ highest එක හොයන්න අපි equal right max කියන එකක් තියෙනවානේ. max කියලා එකේ range එක දෙන අපි කීයද? max එකෙන් ගන්න maximum value එකනේ. දැන් highest score කියන්නේ maximum value එක. එතන මෙතන අපි දානවා මේ පළවෙනි එකෙන් පටන් ගන්න කීයද? සාමාන්‍යයෙන් පටන් ගන්න ඕනේ I කීයද මේ? I3. මේක හොඳට බලා ගන්න. හරි. I එකයි 3 එක. I3 to I42. මෙන්න මේ රේන්ජ් එක. I3 ඉඳන් I42 වෙනකම් අපි හොයන්න ඕන. එතකොට මේ ඔක්කොගෙම සෙල් right ඇත්තටම මෙන්න මේක I3 කියන්නේ මෙතන ඉඳලා I42 කියන්නේ මේක. එන්න ඔය ඕක තමයි සෙල් රේන්ජ් අපි මේකට කියනවා සෙල් රේන්ජ් එක කියලා. මේ රේන්ජ් එකෙන් තමයි අපි highest එක හොයන්න ඕන. highest value එක. එතකොට ඒකට සූත්‍රයක් තියෙනවා max කියලානේ. maximum කියන්නේ max equal max කියලා දැම්ම I3 colon I42. හරි. ඒකත් හරි. ඇත්තටම මේ ප්‍රශ්නේ ඉවරයි. දැක්කනේ. දැන් ඇත්තටම ඕගොල්ලන්ට තේරෙනවා දැන් මේ අයලා 2019 පේපරේ. right. එතකොට දැන් හෙට එන පේපරේ මේ වගේම එකක් තමයි තියෙන්නේ. දැන් ඕගොල්ලෝ අද දැන් අපි මම තව කොහොම පැයකින් වගේ දානවා මේක. 10ට දැම්මා කියන පොඩ්ඩක් හෙට උදේ හරි නැගිටලා බලා ගන්න මේ ටික වටිනවා. right. ඊගා question එකක් බලමු. ඉතින් දැන් මේක බලන්න දැන් මේ සාමාන්‍යයෙන් මේ ප්‍රශ්න 7ක් තියෙනවා. second paper එක ICT O level right O level ordinary level ICT right ordinary level ICT second paper paper 2 මේ paper 2 එකේ ප්‍රශ්න 7ක් තියෙනවා 7න් 5යි කරන්න ඕන දෙකක් අතරින්නත් පුළුවන් හැබැයි අපි 7ම කරනවා මොකද ළමයිට ඕන එකක් කරගන්න පුළුවන් වෙන්න ඕන හරි පද්ධති සංවර්ධන SDLC system මේක ඉංග්‍රීසියෙන් කියන්නේ system development life cycle system development
life cycle, right? පද්ධති සංවර්ධන ජීවන චක්‍රයේ system development life cycle අවස්ථා පහක් සහ එක් අවස්ථාවට අදාළ ක්‍රියාකාරකම් බැගින් පහත වර්ගයේ දක්වා ඇත, right? STLC අවස්ථාව ක්‍රියාකාරකම්. එතකොට මේකේ තියෙන අවස්ථාව අවශ්‍යතාවය අපි දන්නවා මේකේ life cycle එකේ steps තියෙනවා. දැන් බලන්න මේකේ දැන් මම කිව්වා මේ second paper එක හරි ලේසි කියලා මේ ඕගොල්ලන්ට උත්තර දීලා තියෙනවා already. මේ උත්තර දීලා තියෙනවා උත්තර වලින් අදාළ එකට දාන්න තියෙන්නේ. ඇත්තට මේක හරිම ලේසි. මේ ABCDE කියන උත්තර ප්‍රශ්න වලට උත්තර ටික මේ මෙතනින් PQR ST වලින් තමයි සිලෙක්ට් කරන්න තියෙන්නේ. දැන් මෙතනත් ඇත්තටම උත්තර පහක් තියෙනවා මෙතනත් උත්තර පහක් තියෙනවා. එකක්වත් අතාරින්න ඕනෙත් නැහැ. පහම එනවා අනිවාර්යෙන් කොහෙට හරි. ඒතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මොකක්ද කියලා. පළවෙනි එක බලමු අවශ්‍යතා හඳුනා ගැනීම. Preliminary investigations, system development life cycle. right, system analysis. ඔය එකේ එතන ඉඳන් කියනවා. fact gathering ඉඳන් තියෙනවා. එතකොට අවශ්‍යතා හඳුනා ගන්න එක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් මොනවා වලින්ද? විසඳුම කේතනය කිරීමෙන්ද? කේතකරණය කිරීමෙන්ද? විසඳුම නිර්මාණය කිරීමෙන්ද? සමස්තය පරික්ෂා කිරීමෙන්ද? ඒ කියන්නේ ටෙස්ටිං. සම්මුඛ සාරාංශා පැවැත්වීම. ඒ කියන්නේ ඉන්ටර්වියුස් කරනවා. පද්ධති නඩත්තු කරනවා. ඒ කියන්නේ සිස්ටම් මේන්ටේනන්ස්. මම ඉංග්‍රීසියෙන්ත් කියන්නේ ඉංග්‍රීසියෙන්ත් බලන අයට මේක දෙකම එකයි. විසඳුම නිර්මාණය කිරීම. ඒ කියන්නේ විසඳුමට අපි මේක කරනවා අපි ඉන්ටර්ෆේස් ක්‍රියේෂන් කියලා. creating interfaces. විසඳුම කේතකරණය කිරීම. ඒ කියන්නේ අපි මේක ප්‍රෝග්‍රෑම් කරනවා. අපි බලමු අවශ්‍යතා හඳුනා ගැනීම අපි කෙලින්ම දන්නවා ඒක ඉන්ටර්වියුස් වලට තමයි එන්නේ. ඉන්ටර්වියුස්. නැත්නම් අපි ඒකට දාන සම්මුඛ සාකච්ඡා පැවැත්වීම. ඒතකොට මේකට S එන්නේ. ඒතකොට අන්තර්මූණු නිර්මාණය කිරීම. ඒක ඇත්තටම සාමාන්‍ය අපි සොලියුෂන් එක අපි ඉන්ටර්ෆේස් අන්තර්මූණු කියන්නේ ඉන්ටර්ෆේසස්. ඒ කියන්නේ අදාළ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ අපි සිස්ටම් එකක් හදද්දී ඒක ඉන්ටර්ෆේස් අපි ලොගින් ස්ක්‍රීන් එක පාස්වර්ඩ් ක්‍රියේෂන් ස්ක්‍රීන් එක පාස්වර්ඩ් රීසෙටින් ස්ක්‍රීන් එක ඊට පස්සේ අපි තුමු order details order screen එක purchase details return details ඒ හැම එකටම ඉන්ටර්ෆේස් එකක් හදන්න ඕන. ඉන්ටර්ෆේස් එක තමයි අන්තර්මූණක් නිර්මාණය කිරීම. එතකොට ඒවා ආයිති වෙන්නේ මොකටද? ඒවා ආයිති වෙන්නේ මේ අන්තර්මූණ නිර්මාණය කිරීම. එතකොට B එක එන්නේ මොකද්ද? B එක එන්නේ Q විසඳුම නිර්මාණය කිරීම. ක්‍රම ලේඛනය කිරීම. right? ක්‍රම ලේඛනය කරන්නේ මොකක්ද? ක්‍රම ලේඛනය කරන්නේ ඇත්තටම අපි ඒක ඩෙවලොප් කරනවා. ඩෙවලොප්මන්ට් ස්ටේජ් එක. එතකොට ඩෙවලොප්මන්ට් ස්ටේජ් එකේදී අපි ඒකට තමයි කියන්නේ විසඳුම කේතකරණය කරනවා. P. එතකොට C එකට P. එතකොට දැන් මෙතනට මොකද්ද? අවශ්‍යතා හඳුනා ගැනීම ඒක S. SQP. ඊට පස්සේ පරීක්ෂා සහ දෝෂ ඉවත් කිරීම. ඒ කියන්නේ අතර මේක කරන්නේ පරීක්ෂාව ටෙස්ටිං. ටෙස්ටිං එක තමයි මේ තියෙන සමස්ත පරීක්ෂාව R එක. එතකොට නව උකාංග පද්ධතියට ඇතුළත් කිරීම. ඇත්තටම නව ගුණාංග පද්ධතියට ඇතුළත් කිරීම කියන්නේ සිස්ටම් එක ඒ කියන්නේ අලුතෙන් අපි කියනවා CR කියලා change request කියලා. change request කරන්නේ සිස්ටම් එකක් හැදුවට පස්සේ සිස්ටම් එක දුවනවා. හැබැයි තව එක රික්වයර්මන්ට් ඇඩ් කරගන්න ඕනේ, එන්හෑන්ස්මන්ට් කරගන්න ඕනේ. එතකොට අලුත් ඒ කියන්නේ සිස්ටම් එක අලුත් ෆීචර්ස් ඇඩ් කරන්න. එතකොට අපි කරන්නේ මේ පද්ධති නඩත්තු කිරීම අංශයෙන් තමයි. ඒ කියන්නේ මේකයි සිස්ටම් මේන්ටේනන්ස්. එතකොට සිස්ටම් මේන්ටේනන්ස් යටතේ තමයි මේ E කියන එක එන්නේ. ඒ කියන්නේ ඒක මොකක්ද? එතකොට ඉංග්‍රීසි අකුර T. එතකොට ආයි කිව්වොත් අවශ්‍යතා හඳුනා ගැනීමට මෙතෙන්ට එන්නේ උත්තරේ කෙලින්ම අපි දන්නවා S. interviews. අන්තර්මූණු නිර්මාණය කිරීම අපි දන්නවා Q. විසඳුම නිර්මාණය කිරීම. ක්‍රම ලේඛනය කිරීම කියන්නේ අපි ගන්නවා develop P. විසඳුම කේතකරණය කිරීම. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් කරනවා කෝඩින්. පරීක්ෂාව සහ දෝෂ ඉවත් කිරීම අනිවාර්යෙන් අපි දන්නවා සිස්ටම් ටෙස්ටිං. R එක.
නව ගුණාංග පද්ධතියට ඇතුළ එක් කිරීම අනිවාර්යෙන් අපි දන්නවා සිස්ටම් මේන්ටේනන්ස් T. හරිනේ. දැක්ක. ඉතින් බලන්න මේ වගේ එකට විනාඩි කීයද යන්නේ කියලා. ඉතින් හරි ලේසි ප්‍රශ්නයක්. ටක් ගාලා දැන් මේ වගේ ප්‍රශ්න වලට යන්න. මොකද ලකුණු කෙලින්ම එකපාරම ගන්න පුළුවන්. right. ඊගා ප්‍රශ්නෙත් බලමු. ඔබේ පාසලේ පොත්වල පරිගණක පාදක තොරතුරු පද්ධතියක් ඇසුරෙන් ක්‍රියාත්මක වේ. සිසුවෙකු ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීමේදී ලිපිකරු විසින් සිසුවා මිලදී ගැනීමට අදහස් කරන එක් එක් ආයිතම කේතය සහ ප්‍රමාණය ඇතුළත් කරනු ලැබේ. අනතුරුව පද්ධතිය මගින් එක් එක් ආයිතමේ මුළු පිරිවැය සහ සමත්ත බිලෙහි පිරියැය ගණනය කරනු ලැබේ. ඉන්පසු පද්ධතිය මගින් අවසන් බිල්පත තිරය මත පෙන්නා මුද්‍රණය කරනු ලැබේ. ඉහත සින්සිද්ධිය ඇසුරෙන් පහත ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න. තනිකර මේ මොකද්ද? පොත්හලක ඇත්තට මේ බුක් ෂොප් එක ඕගොල්ලන්ගේ පාසලේ බුක් ෂොප් එකක් තියෙන කෙටියෙන්ම කිව්වොත්. මේ බුක් ෂොප් එකේ සිස්ටම් එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ බුක් ෂොප් එකේ බිලින් සිස්ටම් එකක් තියෙනවා. ඔයා පොතක් ගත්තම ඒකේ එනවා අපේ පොතේ ID එකක් එනවා. පොතේ නේම් එකක් එනවා නැත්නම් ටයිටල් එකක් එනවා. ඒකේ ප්‍රයිස් එකක් එනවා, ක්වොන්ටිටි එකක් එනවා. ටයිම් එක ප්‍රින්ට් වෙනවා. ඒතකොට අපිට ඇත්තටම බිලක් ප්‍රින්ට් වෙන්නේ මේ අවසන් බිල එනවා. right? එතකොට මෙතන සිසියකු ලිපි ද්‍රව්‍ය මිලදී ගැනීම. එතකොට බුක් ෂොප් එකේ අපි ගන්නවා. බුක් ෂොප් එකේ ඕන තරම් බඩු තියෙනවානේ. බුක් ෂොප් එකේ තියෙන ඉරේසර්ස් තියෙනවා, පෙන් තියෙනවා, අයිටම්ස් ගොඩාක් තියෙනවා. බුක් ෂොප් එකේ තියෙන හැම අයිටම් එකක් පොත්පත් තියෙනවා, සංග්‍රහ තියෙනවා, මැගසින් හැම දෙයක්ම තියෙනවා. right? fast paper books තියෙනවා. එතකොට ඒවා මිලදී ගන්න පුළුවන්. එතකොට ඒ ආයිතම කේතය හා ප්‍රමාණය. ඒ ආයිතම කේතය කියන්නේ ඒක හඳුන්වන නම සහ ප්‍රමාණය. right? අනතුරුව පද්ධතිය මත එක් එක් ආයතනයේ මුළු පිරිවැය අපි ගත්ත ප්‍රමාණය අපි දානවා. මෙතන පෑන් 5යි, පෙන් 5යි, පෙන්සිල් 6යි. ඒකේ ප්‍රයිස් එක ඉතින් ටෝටල් එක. ඔන්න මෙතන ඩිස්කවුන්ට් දෙනවා නම් ඩිස්කවුන්ට් දීලා මේක නෙට් ප්‍රයිස් එක හොයන්න පුළුවන්. නෙට් ප්‍රයිස්. සාමාන්‍ය බිලින් එක දැන් ඔයගොල්ලෝ කීල්ස් එකට යන්නකෝ. ඔයගොල්ලෝ ෆුඩ් සිටි යන්නකෝ. ඔයගොල්ලෝ බඩු ගන්නවනේ. ඒ වගේ බිලින් එකක්. වෙනසක් නැහැ. බිස්නස් එක තමයි වෙනස. මේගොල්ලෝ පොත්පත් විකුණනනේ මේගොල්ලෝ ආහාර මේ වියලි ආහාර. ඒ කියන්නේ වියලි ආහාර කියන්නේ කුළුබඩ. මේ සාමාන්‍ය ඩේ ටු ඩේ අපේ ගෙවල් වල පාවිච්චි කරන ඒවා. හරි. දැන් මේක දැන් අතන බලන්නකො හෙන ලේසි. ඉන්පුට් උයි ප්‍රොසෙස් උයි අවුට්පුට් උයි ලියන්න. ඒතකොට ඉන්පුට් කොච්චර ලියන්න පුළුවන්ද? දැන් මේ සිස්ටම් එකට අදාළ ඉන්පුට් මොනවද? අනිවාර්යෙන් අයිටම්. අයිටම් කෝඩ් එකක් තියෙන හැම එකටම නේ. අයිටම් නේම් එකක් තියෙන හැම එකටම නේ. ඔයගොල්ලන් බිලේ බලන්නකො. ඕනම බිලක බලන්නකො. ඔයගොල්ලෝ shopping ගියා shopping කරාට පස්සේ අයිටම් කෝඩ් එක, අයිටම් නේම් එක, අයිටම් ප්‍රයිස් එක තියෙනවා. අයිටම් ක්වොන්ටිටි තියෙනවා. ඕවා ඉන්පුට්ස්. අනිවාර්යෙන් මේවා ඉන්පුට් කරන්න ඕන. right? ඔය ටික කිව්ව නැද්ද? item code, item name, item price, item quantity. right? right. ඊට පස්සේ සැකසීම. process අනිවාර්යෙන් process මොනවාද? අපි calculate කරනවානේ. මොකද්ද? calculate total price. සමහරවිට අපි prices අපි calculate කරනවා discount. ඔයාලට දාන්න පුළුවන් බය නැතුව. right? හැබැයි මෙතන මේ ඩිස්කවුන්ට් එකක් දාලා නැති හින්දා අපි දාන්න ඕනේ නැහැ. මොකද මේගොල්ලෝ දාලා මේගොල්ලන්ගේ ඉන්ෆර්මේෂන් එකෙන් දැන් අපි මේ දීලා තියෙන ඉන්ෆර්මේෂන් එකෙන් උත්තරේ හොයන්න ඕනේ. එතකොට අයිතමේ මුළු පිරිවැය හා සමස්ත බිලේ පිරිවැය. ඒ කියන්නේ එතකොට අපි අනිවාර්යෙන් මොකද්ද හොයන්න ඕනේ? ගණනය කරනු ලැබේ. එක් එක් ආයිතමේ මුළු පිරිවැය. ඒ කියන්නේ ලයින් ප්‍රයිස් එක හොයන්න ඕනේ. ලයින් ප්‍රයිස් එක. ලයින් ප්‍රයිස් එක කියන්නේ අපි තුමු පෑන් 5ක් ගත්තා නම් එක පෑන රුපියල් 20 නම් රුපියල් 100ක් හොයන්න. එතකොට මේක වැඩි කරන්න ඕන. ඒක තමයි item price total item price 1 by 1 හොයන්න ඕනේ. total item price එක හොයන්න ඕනේ. ඊට පස්සේ final bill එක හොයන්න ඕනේ. final total bill නැත්තම් total bill එක හොයන්න. ওই ටික තමයි සාමාන්‍යයෙන්
මේ කියන විදියට ප්‍රොසෙසින් වෙන්නේ. අවුට්පුට් අනිවාර්යෙන් අවුට්පුට් මොකක්ද? අවුට්පුට් අනිවාර්යෙන් මොකක්ද අවුට්පුට්? බිලේ අනිවාර්යෙන්ම තියෙනවා මොනවද? total price. සමස්ත පිරිවැය. බිලේ පිරිවැය. total bill price. හරි. ඔය ටික අනිවාර්යෙන්ම තියෙනවා. හරිනේ. දැක්කන ලේසි. ඊගා ප්‍රශ්නෙත් බලමු. ඔන්න තවත් එක්තරා ලේසිම ප්‍රශ්නයක්. මේක මට මම දැක්ක 2015 දිත් මේක අහලා තිබ්බා. අනිවාර්යෙන් දැන් 2020 හෙටත් මේක කොයි හරි තියෙනවා. මෙන්න මේ කීවර්ඩ්ස් ටික තියෙනවම තමයි යට තියෙන ඒවා. අපි පොඩ්ඩක් ප්‍රශ්නේ බලමු. A and D තෙක් වූ ලේපන මගින් පෙන්වා දී ඇති සංසිද්ධි සහ නිවැරදි පද පහත PT තෙක් ලේබල කර ඇයුස්තියෙන් හඳුනා ගන්න. එක්කේ සංසිද්ධි ලේබලය හා ඊට අදාළ පද ලේබලය ළඟ. හරිනේ. දැන් මෙතන මේගොල්ලා පොඩි මේ මොකක්ද එක්සාම්පල් එකක් දීලා තියෙනවා. example 1, example 2, example 3, example 4. හරි. එතන මේ වගේ එක්සාම්පල් ටිකක් ළමයිට දීලා තියෙනවා. ළමයි මොනවද කරන්න ඕනේ? මේ එක්සාම්පල් එක කියවලා ඊට අදාළ මෙන්න ලයිස්තුව. මේ උත්තර ටිකක් දීලා තියෙනවා. ඉතින් බලන්න කොච්චර ලේසිද මේක MCQ වගේ නේද? දැන් MCQ multiple choice question වල මොනවද තියෙන අපිට ප්‍රශ්නේ කියන උත්තර හතරක් තියෙනවානේ. අපිට සුදුසු උත්තරේ ගහන්න තියෙන්නේ. ඇත්තටම මේ සෙකන්ඩ් පේපර් එකේ කිව්වට දැන් බලන්න මේක ෆස්ට් පේපර් එක වගේ තමයි. දැන් ඇත්තටම මේක මම මේක පේපරේ මට හදන්න පුළුවන් මේ question එක ප්‍රශ්නයකට. එක MCQ එකකට. ඒ වගේ. හරි. ඉතින් හරි ලේසි. බලමු ඊගාවට සුනිල් පුස්තකාල කළමනාකරණ පද්ධතිය සංවර්ධනය කරමින් සිටි. හරි. එයා පුස්තකාල කළමනාකරණ පද්ධතිය. ඒ කියන්නේ library management system. හරි. මම ඉංග්‍රීසියෙන්ුත් කියන්නේ මොකද ඉංග්‍රීසි වලින් කරන අයත් ඉන්නවා. ඉතින් මම නම් රෙකමන්ඩ් කරන්නේ IT කියන සබ්ජෙක්ට් එකක්. IT කියන සබ්ජෙක්ට් එක ඉංග්‍රීසි වලින් තමයි කරන්න ඕනේ. මොකද ළමයි 5 වසරේ 6 වසරේ ඉඳලා එක වසරේ ඉඳලා ඉංග්‍රීසි කියලා සබ්ජෙක්ට් එකක් උගන්වනවානේ ඉස්කෝලේ. එතකොට ඉංග්‍රීසි කියලා වෙනම පේපරයක් කරනවා. එතකොට IT කියන එක ඉංග්‍රීසි වලින් කරාට මොකද වෙන්නේ? ඒකත් පේපරයක් හා සමානයි. ඒකත් ඉතින් ඕගොල්ලන්ට ඉංග්‍රීසි පේපරේට මුහුණ දෙන්න පුළුවන් නම් ඇයි මේ ICT ඉංග්‍රීසි පේපරයකට මුහුණ දෙන්න බැරි? just a simple example. පොඩ්ඩක් හිතලා බලන්න. මේවා ළමයි මේවා දෙමාපියනුත් පොඩ්ඩක් දැනගන්න ඕනේ. දෙමාපියන් දැනගන්න ඕනේ හැම වෙලාවෙම ළමයව හරි තැනට යොමු කරන්න. එතකොට දෙමාපියන්ගේ යුතුයකම තමයි ICT කියන සබ්ජෙක්ට් එක හැම වෙලාවෙම ඉංග්‍රීසි මාධ්‍යයෙන් කරන්න උනන්දු කරවන්න ඕන ළමයි. මොකද ඒකේ වටිනාකමක් තියෙන්නේ එතකොට ඒ සබ්ජෙක්ට් එකේ වටින්නේ මෙතන. මොකද ළමයට ඉංග්‍රීසි දැන් ඉංග්‍රීසි බැහැ කියලා එකක් නැහැ. දැන් ඉංග්‍රීසි කියලා සබ්ජෙක්ට් එක ඉස්කෝලේත් උගන්වනවා. ඒතකොට ඒකත් එක පේපර් එකක් ගන්න. ඒ වගේම මේකත් තව පේපර් එකක් කියලා හිතන්න. very simple to understand. හරි. library management system. right? එතකොට library management system එක තමයි මෙයා මේ develop කරගෙන ඉන්නවා. සමස්ත පද්ධතියම සම්පූර්ණයෙන් සංවර්ධනය කරන තුරු එහි කිසිම කොටසක් ගුරුතුමියට භාවිතා කිරීමට නොහැකි වෙනු ඇතැයි ඔහු ඇයට පැවසිය. ඔව්. ඩෙවලොප්මන්ට් කරලා ටෙස්ට් කරලා ආයි ඉම්ප්ලිමන්ට් කරලා ඩිප්ලොයි කරාට පස්සේ තමයි යූස් කරන්න පුළුවන්. මගදී මුකුත් කරන්න බෑ කියලා තියෙනවා හදපු එක්කයා. එතකොට මෙතනින් මොනවාද ඒ වගේ ඩෙවලොප්මන්ට් direct deployment, iterative software deployment, phase deployment, pilot deployment, GLE R2 ඇත්තටම waterfall model. ඒක බලන්න දැන් කවුරු හරි මම දැන් මේ සිංහලෙන් ඉගෙන ගන්න එකේ අවාසි මම කියන කවුරු හරි ළමයෙක් ඉගෙන ගත්තට පස්සේ O level කරාට පස්සේ අපි තුමු ජොබ් එකකට ගියා කියලා A level කරන්නේ නැතිලා IT ජොබ් එකකට මොකක් හරි කොයි වෙලාවකරි ඒ ළමයට ගිහලා කියන්න පුළුවන්ද මම දන්නවා කියලා දියැලි ආකෘතිය. ඒක නොන්සන් නේ. දියැලි ආකෘතිය කියලා කියන්න බැහැනේ තැනකට ගිහිල්ලා.
අපි මේ ළමයිව හරි කියන්නේ හරි এডুকেෂන් සිස්ටම් එකකට දාන්න ඕන. ඒතකොට දියාලි ආකෘතිය කියන ඒවා කවුරුත් දන්නේ නැහැ. වෝටර්ෆෝල් මොඩල් කිව්වොත් හැමෝම දන්නවා. වෝටර්ෆෝල් මොඩල් කියන්නේ ඒක සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකෙන් ප්‍රධානම එකක්. ඒක තමයි SDLC එකේ වෝටර්ෆෝල් මොඩල් එක. ඒක සේම් තින්. ඒ වගේ. right. එතකොට මේක උත්තරේ ඇවිල්ලා මේක එන්නේ වෝටර්ෆෝල් මොඩල්. මොකද වෝටර්ෆෝල් මොඩල් එකේ සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එක ඉවරුණා ලයිෆ් සයිකල් ඉවර වෙන්නම ඕනේ අන්තිමට රික්වයර්මන්ට් ගැදර් කරලා ඇනලයිස් කරලා ඩිසයින් කරලා ඩෙවලොප් කරලා කෝඩ් කරලා ටෙස්ට් කරලා ඊට පස්සේ ඉන්ස්ටෝල් කරලා ඩිප්ලොයි කරලා ඔක්කොම කරාට පස්සේ තමයි සිස්ටම් එක යූස් කරන්න පුළුවන් වෝටර්ෆෝල් මොඩල්. right. දෙවෙනි එක පාසල් පරිභෝජනයේට කුඩා තොරතුරු පද්ධතියක් සාදා නිම කළ පසු දැනට පවතින පද්ධතිය නවතා දමා නව පද්ධතිය ක්‍රියාත්මක කිරීමට අස්මා තීරණය කළා. පාසල් පරිභෝජනා ඒකට අපි කියන්නේ කැන්ටීන් සිස්ටම්. මේ හොඳ වචන එනවා. ඉංග්‍රීසියෙන් කිව්වනේ කොච්චර ලස්සනද කැන්ටීන් සිස්ටම්. දැන් අපි වැඩ කරපු කම්පැනි වලත් තියෙනවා කැන්ටීන් සිස්ටම් තාමත් තියෙන කම්පැනි වල තියෙනවා ඉස්කෝල වලත් තියෙනවා කැන්ටීන් සිස්ටම්. ඒ කැන්ටීන් සිස්ටම් එකේ හැම අයිටම් එකක්ම තියෙනවා. right. මොනවාද බ්‍රෙඩ්ද හොට්ඩෝග්ද බර්ගර් බන්ද ප්‍රොෆිටරෝල් ඕන එකක් තියෙනවා අපිට ගන්න පුළුවන්. හරි. එතකොට දැනට පවතින පද්ධතිය නවතා දමා මෙම නව පද්ධතිය ක්‍රියාත්මක දැනට පවතින සිස්ටම් එක එහෙම් පිටින්ම නවත්තනවා. දැන් මේක හදලා ඉවරයි. පාසල් පරිභෝජනයට අය කියන්නේ අලුත් සිස්ටම් එකක් ඉන්ට්‍රොඩියුස් කරලා ඕල්රෙඩි ටෙස්ට් කරලා ඩීබග් කරලා ඩිප්ලොයි කරලා ඉවරයි. පරණ සිස්ටම් එකක් තියෙනවා. එතකොට කෙලින්ම මේගොල්ලෝ කරන්නේ පරණ සිස්ටම් එක අයින් කරලා අලුත් සිස්ටම් එක දානවා. එතකොට ඒකට තමයි කියන්නේ සාමාන්‍ය ඍජු පිහිටීම ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට් කියන්නේ ඒක. හරිනේ. එතකොට ඒකට එන්නේ ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට්. ඒ කියන්නේ පරණ සිස්ටම් එක ආයි බලන්නේ නැහැ. කෙලින්ම අලුත් එක දානවා. ඩිරෙක්ට් ඩිප්ලොයිමන්ට්. ඊට පස්සේ 3. එතකොට A වලට එන්නේ මොකද්ද? ඉංග්‍රීසි අකුරු බැලුවොත් A වලට එන්නේ T. B වලට එන්නේ මොකද්ද? B වලට ඇවිල්ලා P. හරිද? ඊට පස්සේ බලමු මේක. 6 ශ්‍රේණියේ පන්ති වල මුලින් හඳුන්වා දුන් නව ශිෂ්‍ය තොරතුරු පද. ඒ කියන්නේ ස්ටුඩන්ට් මැනේජ්මන්ට් සිස්ටම් එකක් තියෙනවා. ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් තොරතුරු ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම්. ස්ටුඩන්ට් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකේ ශිෂ්‍ය තොරතුරු පද්ධතිය අධීක්ෂණය කිරීමෙන් පසුව එය පාසලේ අනෙකුත් පන්ති වලට හඳුන්වා දීමට විදුහල්පතිතුමා ප්ලෑන් කරලා තියෙන්නේ මුලින්ම මේක මුලින්ම හඳුන්වලා දෙනවා 6 ශ්‍රේණියේ පන්ති වලට තමයි මේක ඉම්ප්ලිමන්ට් කරන්නේ. ඒ කියන්නේ 6 ශ්‍රේණියේ ළමයිට තමයි මේක යූස් කරන්නේ. 6 ශ්‍රේණියේ ළමයි යූස් කරාට පස්සේ ඒකේ තියෙන අඩුපාඩු එහෙම මේවා බලලා ඒවා මේව කරලා ඒවා අන්තිමට රිසෝල්ව් කරලා තමයි මුළු ඉස්කෝලේටම සිස්ටම් එක ඇප්ලයි කරන්නේ. ඒක ඇත්තටම හොඳ ක්‍රමයක්. සාමාන්‍යයෙන් දැනට ගොඩක් තැන්වල ක්‍රියාත්මක කරන සිස්ටම් එක. ඒ කියන්නේ nowadays trend එකක් මේක. ඒකට තමයි කියන්නේ pilot deployment. මොකද pilot deployment එක important මොකද අපි හැමෝටම ඇප්ලයි කරන්නේ එක සබ්සෙට් එකකට. ඒ කියන්නේ සිස්ටම් එක එක සබ්සෙට් එකකට දාලා බලනවා. එතකොට errors එනවද? නැත්තම් මේක අපිට කරගන්න බැරි වෙයිද? දැන් මේක හදිසියක් ෆේල් වුණොත් අපිට ප්‍රශ්නයක් නැහැ නේ. අපි අනිත් සිස්ටම් නවත්තලා නැහනේ. ප්‍රශ්නයක් නැහැ අපිට. අනික අපිට මේක රිස්ක් එකත් අඩුයිනේ. අපි එක පාටියකට විතරයිනේ දාලා තියෙන්නේ. අනික යන කොස්ට් එකත් අඩුයිනේ, පාඩුවත් අඩුයිනේ. ඉතින් ඒ වගේ ඇඩ්වාන්ටේජස් තියෙනවා මේ පයිලට් ඩිප්ලොයිමන්ට් එකේදී. මොකද මේකට කියන්නේ ට්‍රයල් ඇන්ඩ් එරර්. ට්‍රයල් ඇන්ඩ් එරර් කියලා සිස්ටම් තියෙනවා. සාමාන්‍යයෙන් ට්‍රයල් ඇන්ඩ් එරර් කියන්නේ අපි ටෙස්ට් කරලා බලනවා. අපිට ඒක හරි ගියත් එකයි වැරදුනත් එකයි. ඒ ප්‍රශ්නයක් නැහැ. ඒක අපි ට්‍රයල් ඇන්ඩ් එරර්. අපේ හැම දෙයක්ම මේව තමයි. අපි දවසින් දවස අලුත් දේවල් ඉගෙන ගන්නවා. ඒක ට්‍රයල් ඇන්ඩ් එරර් විදියට අයිඩෙන්ටිෆයි කරගත්තම ලේසියි අපිට. හරි ඊගාවට බලමු D. මුල් පද්ධතිය සංවර්ධනය කර ඇත්තේ ඉන්පුට් ස්ට්‍රීම් දෙකක් සහ එක් වාර්තාවක් සමගින් පරිශීලක යූසර් ඒ කියන්නේ යූසර්
ඇක්සෙප්ටන් වලට අනුව අදහස් තීර සහ වාර්තා දෙක බැගින් පද්දට එකතු කර තවත් ගුණාංග ඉදිරි පරිශීල අදහස් වලට අනුව මේක නිකන් ඉටරේටිව් ඩෙවලොප්මන්ට් එක. right? ඒ කියන්නේ මේ sorry මේක ඉටරේටිව් නෙවෙයි. මේක ඇවිල්ලා පේස් ඩෙවලොප්මන්ට්. එක එක පේස් එකට තමයි මේගොල්ලෝ හදන්නේ. අධීරමය පිහිටුවීම. ඒ කියන්නේ මුලින්ම මුල් පද්ධතිය සංවර්ධනය කරලා තියෙන්නේ මේ ඉන්පුට් ස්ට්‍රීම් දෙකයි එක වාර්තාවක්. ඒ කියන්නේ රිපෝට් එක. ඔච්චරයි සිස්ටම් එක මුලින්ම. ඒක ඇවිල්ලා phase 1. phase 2 එකේදී අපි මොකද්ද කරන්නේ? users ලගේ අදහස් වලට අනුව තව ආදාන තීර. ආදාන තීර කියන්නේ අපි දන්නවා ආදාන කියන්නේ input තව තීර. තව input interfaces දෙකක් හදලා තව reports දෙකක් දානවා. ඒක ඇවිල්ලා phase 2 එක. ඊට පස්සේ තවත් ගුණාංග ඉදිරි පරිශීලක අදහස් වලට අනුව එක තවත් ඊගාවට තව phase 3 එකකුත් ඒගොල්ලෝ accept කරනවා. එතකොට මේකත් හොඳ සිස්ටම් එකක්. ගොඩක් තැන්වල මේකත් ඉම්ප්ලිමන්ට් කරන දැනටමත් ඔය කම්පියුටර් සොෆ්ට්වෙයාර් කම්පැනි වල ඒ කියන්නේ සොෆ්ට්වෙයාර් කම්පැනි වල සොෆ්ට්වෙයාර් කම්පැනි මගින් එක එක කම්පැනි වලට සිස්ටම් ඉන්ට්‍රොඩියුස් කරද්දී මේ විදියට ඒගොල්ලෝ යූස් කරනවා. පේස් විදියට තමයි ඒගොල්ලෝ සිස්ටම් එක එළියට දාන්නේ. ඒ කියන්නේ අධියරෙන් අධියර තමයි සිස්ටම් එක ඩෙවලොප් කරගෙන යන්නේ. එතකොට ඒක තමයි මේ අධියරමය පිටුවීම කියලා කියන්නේ. පේස් ඩිප්ලොයිමන්ට්. ඒකත් හොඳ ට්‍රෙන්ඩ් එකක් දැනට තියෙන ඒවල. right? සාමාන්‍ය මේ waterfall ට්‍රෙන්ඩ් එක දැන්නේ නැහැ. සාමාන්‍යයෙන් දැන් මම මේක ළමයිට දැනුව knowledge එකට කියන්න සාමාන්‍යයෙන් දැනට යන හොඳම ට්‍රෙන්ඩ් එක තමයි මේ iterative software development එක කරනවා ගොඩක් යනවල. හරි? ඊගාවට pilot deployment එක කොහොමද තියෙනවා? ඊට අමතරව phase deployment එක තියෙනවා. සාමාන්‍ය waterfall method එක නම් දැන් obsolete වෙලා තියෙන්නේ. මේ direct deployment එක සාමාන්‍ය එහෙම කරන්නේත් නැහැ. මොකද පරණ සිස්ටම් පරණ ඉන්ෆර්මේෂන් වැදගත්නේ. ඒගොල්ලෝ එකපාරම අයින් කරන්නේ හරි. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට මම හිතන්නේ ළමයිට සාධාරණ උත්තරයක් හම්බුණා ඇතියි කියලා මම හිතනවා. ඊගාව බලමු මැනුවල් තොරතුරු පද්ධතියකට එරෙහිව පරිගණක ආශ්‍රිත තොරතුරු පද්ධතියක පවතින වාසිත. අයියෝ. ඉතින් මේ වගේ ප්‍රශ්නනේ අහන්නේ. ඉතින් බලන්න මේවා සාමාන්‍ය grade 8 ළමයට උනත් කියන්න පුළුවන්. අපි දන්නවා මොකද්ද? සාමාන්‍ය මැනුවල් සිස්ටම් එකකට වඩා IT computerized system එකකට තියෙන computerized system එකකට තියෙන වාසි මොනවාද? efficiency එක වැඩි, productivity එක වැඩි. හරි. efficiency එක වැඩි, productivity එක වැඩි. අපිට data මොකද time saving ගොඩක්. මොකද හේතුව data record කරගන්න ලේසි. recording capability එක තියෙනවා. අනිත් තමයි data retrieve කරගන්න. data retrieve නැවත ලබා ගන්න පුළුවන්. update කරන්න හරි ලේසි. හරි. අපිට reports ඕන නම් reports generate කරගන්න පුළුවන්. right? අපිට security right? අපිට security apply කරගන්න පුළුවන්. security levels දෙන්න පුළුවන්. නැත්නම් permission levels දෙන්න පුළුවන්. permission levels නැත්නම් අපිට user levels දෙන්න පුළුවන්. හරි? එක එක user එක එක permission දෙන්න පුළුවන්. එතකොට system එක අපිට ඇත්තටම මේකේ system එකේ backups ගන්න පුළුවන්. backups ගන්න පුළුවන් මොනවා හරි වුණොත්. right? හැබැයි මේක ඕනම වෙලාව මේක අපිට system එකේ තියෙන ඒවා reports analyze කරන්න පුළුවන්. ඉතින් ඕන තරම් advantages තියෙනවා. අනික මේක scale කරන්න පුළුවන්. system එක scalability එකක් තියෙනවා. right? robust system එක robust වෙන්න ඕන. ඉතින් ඔය වගේ ඕන තරම් උත්තර answers තියෙනවා manual system එකට වඩා computerized system එකේ තියෙන වාසි. මම දැන් 10ක් 15ක් කිව්වා මේකේ දෙකයි අහන්නේ. එතකොට මේක ඕගොල්ලෝ පොඩ්ඩක් සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නයක් පොඩ්ඩක් විස්තර කරලා ලියන්න. එතකොට ලකුණු හම්බ වෙනවා. හරි. දැන් බලමු අන්තිම ප්‍රශ්නේ. ඉතින් මේ ඇයිලා 2019 GCE O level ICT paper එකේ අන්තිම ප්‍රශ්නේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ අන්තිම second paper එකේ අන්තිම ප්‍රශ්නේ තමයි මම මේ කරන්නේ. right? ඉතින් ලංකාවේ මම දන්නවා ලංකාවේ මෙහෙම කවුරුත් මෙහෙම කරන්නේ නැහැ.
ඒ වුණාට මම කරනවා. ඉතින් ඕගොල්ලන්ට හොඳයි. ඉතින් ඉස්සරහට දැන් අපි ප්ලෑන් කරන් ඉන්නවා A levels වලටත් මේ විදිහටම කරන්න. A levels වල රිවිෂන් කරනවා, A levels papers ඩිස්කස් කරනවා. right? ඉතින් ළමයිට අපි full support එක දෙනවා අපේ පැත්තේ. right? අපි මේවා සල්ලි බලාගෙනවත් මුකුත් බෙනිෆිට් බලාගෙනවත් නෙවෙයි කරන්නේ. මොකද අපි ඒවට අපි සල්ලි හම්බ කරන්න ඒවා අපි වෙනම කරනවා. ඉතින් මේවා ආයෙල්ලා අපේ CSR එකක් විදියට corporate social responsibility එකක් විදියට තමයි අපි මේවා අපේ දැනුම ෂෙයා කරන්නේ අපේ ළමයිට. ඉතින් ඕගොල්ලෝ මේ පුළුවන් තරම් මේ වීඩියෝ ෂෙයා කරන්න. දැන් ඇත්තටම මේ වීඩියෝස් ඕගොල්ලන්ගේ යුතුයකම තමයි සබ්ස්ක්‍රයිබ් මේ channel එක සබ්ස්ක්‍රයිබ් නොකරත් මේක ෂෙයා කරන්න. ළමයිගේ අතර යවන්න. එතකොට ඒ ළමයි බලලා මොන හරි දැනුමක් ලබා ගන්න. මොකද ඉස්සරහට අපි බලනවා මොකද ළමයිට මේ ICT කියන එක අපි ඇත්තටම ෆ්‍රී තමයි කරන්නේ. සල්ලි දීලා ළමයි පන්ති යන්න ඕනේ නැහැ. ICT අපි ඉන්න ICT අපි උගන්වනවා ළමයිට. ඒතකොට අපේ ඒවා බැලුවට පස්සේ තව දේවල් බලන්න අවශ්‍ය නැහැ ළමයිට ඇත්තටම. ඉතින් අපි ඒක තමයි අපේ ටාගට් එක. ඒ කියන්නේ එතකොට අපි ඒක තමයි අපි රටට මොනවා හරි කරන්න එපේ ළමයිට. right. ඔන්න අන්තිම ප්‍රශ්නේ. පහත දක්වා ඇති ඒ නම් වූ ඇරේ සලකා බලන්න. අන්න මේ පාර ඇරේ එකක් අහලා තියෙනවා. අනිවාර්යයෙන්ම ලබන පාර මේ වගේම එකක් එනවම තමයි. ඒ කියන්නේ ලබන පාර කියන්නේ හෙට පේපරේ ඇරේ එකක් තමයි එන්නේ. right. මේ ඇරේ තුල නිකිල ඉන්ටිජර් අගයන් 5ක් දැක්වේ. සාමාන්‍ය ඇරේ එකක ස්වරූපයනේ. right. ඇරේ එකක් කියන්නේ මෙහෙම. අපි ඇරේ එකක් අඳුන්වන්න ඔහොම. මේක තියෙනවා සාමාන්‍ය ඇරේ එකක්. මේක නම් one dimensional array, right? array 1 කියලා කියනවා. එතකොට මෙතන අපි දානවා මොකක්ද? value. අපි මෙතන දානවා සාමාන්‍යයෙන් අපි එකේ ඉඳලා 20ට දැම්මා කියලා. ඒ කියන්නේ එකේ ඉඳලා position 20ක් තියෙනවා. මේමත් දානවා සාමාන්‍ය. එතකොට two dimensional array තියෙනවා. එතකොට array A B කියලා ඕමත් තියෙන two dimensional array. එතකොට මෙතන ඇවිල්ලා one dimensional array එකක් තියෙනවා. එතකොට මේකේ සාමාන්‍ය array එකේ position මේකට කියන්නේ 0th position. පළවෙනි status මේ ඇවිල්ලා one position. දෙවෙනි පළවෙනි එක මේ 0 position මේ one position. ඒ වගේ තමයි position කියන්නේ. second, third, fourth and fifth. එතකොට array එකේ value එකක් අපිට කෙලිම value කියලා ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු array 0 නම් value එක මෙතන 20 නම් අපි මෙතන 20 දාන්න පුළුවන්. array 1 නම් position 1 නම් ඒ කියන්නේ මේක value එක 50. ඒ වගේ දාන්න පුළුවන්. right. එතකොට array එක හොඳට මතක තියාගන්න පටන් ගන්න 0 වලින්. හැබැයි අපේ value එක පළවෙනි value එක මෙතන තමයි දාන්න. අපි 50 කියලා දැම්මා කියලා integer value එක. හැබැයි මේ 50 කියන value එක position එක 0 position එකේ තමයි තියෙන්නේ. පළවෙනි array එකේ first position එකේ තියෙන්නේ second value එක 100. ඒ වගේ. ඕක තමයි array එකේ definition එක. array එක කියන්නේ මේක data structure එකක්. right. arrays උගන්වන multi dimensional array, single dimensional array. දැන් A levels කරද්දී අපි මේවා ගොඩක් කරනවා. arrays program කරනවා. ගොඩක් දේවල් තියෙනවා ඉස්සරහට කරන්න. දැනටදී ඔයගොල්ලන්ගේ level එකේ මේ basic එක. right. දැන් බලන්න මේ තියෙන array position 0, position 1, A එකේ 1, A සු. දැන් array එකේ නම A. A එකේ නම. array name සාමාන්‍ය array එකේ name එකක් තියෙනවා. array name එකක් තියෙනවා. name එක තමයි right. එතකොට මේ position 0 1 2 3 4. හැබැයි position values පහක් තියෙනවා. 1 2 3 4 5. මේ නිකිල කියන්නේ integer values තමයි මේගොල්ලෝ තියාගන්නේ. හරිනේ? right. මොකද්ද බලන්න ප්‍රශ්නේ? ඉහත A arrayට කියන්නේ දැන් බලන්න ආරාව. දැන් කවුරු හරි ඕගොල්ලෝ ගිහිල්ලා O level කරපු ළමයෙක් A level කරේ නැහැ ඒ ළමයා. උදාහරණ වශයෙන් එයා ජොබ් එකකට පොඩි ජොබ් එකකට ගිහිල්ලා IT ට්‍රේනින් හරි යනවා කියලා හිතන්නකෝ.
කවුරු හරි ඒ සර් කෙනෙක් අර කියනවා බලන්න පුතා මේ ඇරේ එක කොහොමද හදලා තියෙන්නේ ඔයා ඇරේ එකක් ඩිෆයින් කරලා පෙන්නන්නකෝ ඒ ළමයා ඇරේ එක දන්නේ නැහැ ආරාව කියලා ආරාව සර් ආරාවද කියලා අහන්න බෑනේ ඉතින් ආරාව කියලා දැන් ඇත්තටම මේ වැලියු එක කිසිම තේරුමක් නැහැ මේ වචනේ මොකද මේ සබ්ජෙක්ට් මේක සිංහල තමයි දැන් අපි සිංහල තමයි ඒනවාට අපි සිංහල වුණාට මේක අපිට මේක මේ සබ්ජෙක්ට් එකත් එක්ක අපේ ඉස්සර අනාගතයට වැදගත් වෙනවද නැද්ද කියන එක බලන්න බෑ ආරාව කියලා කියන්න බෑනේ ඒකයි මං කියන්නේ හැම වෙලාවෙම ඉංග්‍රීසි මීඩියම් කරන්න right ඉහත ඒ ආරාව ඇරේ මත පහත පෙන්වා ඇති ව්‍යාජ කේතය බලන්න ව්‍යාජ කේතය කිව්වොත් ඇත්තටම මේ දවස්වල ව්‍යාජ කියන්නේ මොකක්ද ව්‍යාජ කියන්නේ බොරු කියලා හිතන්න ව්‍යාජ කියන්නේ බොරුනේ බොරු කේතය කියන්න බෑනේ එතකොට මේක ඇත්තට මොකද්ද මේ ෆ්ලෝ chart එක බලන්න ෆ්ලෝ chart එකම කොච්චර ලස්සනද කියලා ෆ්ලෝ chart right ක්‍රියාත්මක කරලා ලැබෙන ප්‍රතිදානය මේකේ අවුට්පුට් එක ලියන්න ඕන මෙන්න මේ ඩිස්ප්ලේ වැලියු කියන එක ගන්න ඕන හරිනේ හරි මම දැන් මේක ගන්න හැටි පෙන්වන්න අපි මේකේ වැලියුස් ටිකක් දාගමු මම දාගන්න මුලින්ම k equal 1යි හරිද වැලියු එක බලමු වැලියු එක A0 නේ A0 කියන්නේ මේ පොසිෂන් ඒ කියන්නේ මෙතන 80 නේ මේ 80 තමයි මෙතන එන්නේ එතකොට මුලින්ම 80යි මෙතන ස්ටේට්මන්ට් එක මොකද්ද මෙතන කන්ඩිෂන් එක k less than or equal 4 මේකත් අපි බලන්න ඕන මොකද while එක මේකනේ හරි අපි දැන් බලමු පළවෙනි එක begin start කරා මුලින්ම දාගත්තා A වල 0 පොසිෂන් එක A වල A කියන array එකේ මේ ඇයිල A කියන්නේ array එකේ name එක A කියන array එකේ 0th පොසිෂන් එක 0 පොසිෂන් එකේ value එක තමයි දාගන්නේ value එක කියලා 80 කියලා දාගන්න. ඉතින් මෙතන 80 මන් දැම්මේ ප්‍රශ්නයක්. k කියන එක variable එකක්. temporary variable එක ඒකට 1 කියලා දාගත්තා. ඒකත් මන් දාලා ඉවරයි. දැන් condition එක check කරනවා. while k less than or equal 4. k එකයි. k less than or equal 4. ඔවුනේ k එකට එක k ඇවිල්ලා 1යි. so එක කුඩා හෝ සමානයි 4. ඒක true නේ එහෙනම් ඇතුළට යනවා. ඇතුළට ගියාට පස්සේ මෙයා බලනවා if ak කියන array එකේ k කියන්නේ දැන් මෙතන 1යි. එතකොට මෙතන හොඳට මතක තියාගන්න. ak කියන්නේ a කියන array එකේ k ගත්ත දැන් 1යි. පළවෙනි පොසිෂන් එක. පළවෙනි පොසිෂන් එක කියන්නේ මේක. හරි. ඒකේ තියෙන value එක තමයි මේකෙන් අදහස් කරන්නේ. ඒකේ value එක 100යිනේ. ඒක 100 කියලා දාගමු. ඒක 100යි. 100 less than the value. value කියේ 80යි. නෑනේ 100 less than නේ value 100 greater than value නේ. එහෙනම් මේ statement එකට යනවා නෑ. මේක කරන්නේ නෑ. end එනවා. මුකුත් කරන්නේ නෑ. හැබැයි මෙතන end if එකට ගියාට පස්සේ ආයි මෙතෙන්ට එනවා. k equal k plus 1. k එකක් වැඩි කරනවා. එකට එකක් වැඩි කරාම k දැන් 2යි. මම මේක මකන්නම්. k කෙලින්ම මම 2 කියලා දානවා. මොකද k equal k plus 1. හරි. දැන් ආයි k 2යි දැන්. දැන් මෙතන k 2යි. දැන් මෙතෙන්ට එන්නේ නෑ අයියා. මෙතෙන්ට එන්නේ k 2යි. ඊට පස්සේ බලනවා k less than or equal 4. දැන් 2 less than or equal 4 නේ හරිනේ true. ඇතුළට ගියා. ඇතුළට ගිහිල්ලා දැන් බලනවා ak. දැන් k කීයද? k මෙතන 2යි. k වල value එක දෙවෙනි value එක කීයද? a දෙවෙනි position එක value එක මෙතන 70. 70 less than ද බලනවා value එක. දැන් value එක තාම 80යිනේ. අන්න ඔව් 70 less than 80. ඒක true. true නම් මොකද කරන්නේ? ak කියන්නේ මොකද්ද? දැන් ඇත්තටම ak කියන්නේ මොකද්ද? මේක. ඒ කියන්නේ ak කියන්නේ 70. 70 equal කරන value එක. කියන්නේ මේක මකලා මෙයා 70 දාගන්න. ප්‍රශ්නයක් නැහැ. හරිනේ? මොකද ak කියන්නේ අපි k දෙක position එක දෙකයිනේ position එක value එක 70. හරිනේ? 70 දාගන්න value එකට. ඒ කියන්නේ මේක කපලා දාගත්තා මෙතෙන්. මොකද හේතුව මෙහෙම දැම්මේ මේ 70 කුඩා ඉඳ 80ට වඩා. හරිනේ? එතකොට value එක 70යි end if හරි. ආයි k වැඩි කරා k දැන් 3යි. ආයි යනවා.
දැන් K 3යි. දැන් තුන්වෙනි පොසිෂන් එක දැන් මෙතන 3 වුණා. දැන් බලනවා ඒ කේනේ ඒ 3 කීයද? ඒ 3 65. මෙතන දැන් 65 වෙනවා. හරිද? මම මෙතන පොඩ්ඩක් මකන්නම්. පැහැදිලි නෑ නැත්තම්. ආයි ලියන්නම් මම ප්‍රශ්නයක් නෑ. ඒ කේනේ. ඒ කේ කියන්නේ A3. A3 කියන්නේ 65. හරි හරි 65 less than ද බලනවා value එක 70. ඔව් 65 කුඩායි 70ට වඩා. හරිනේ. එතකොට මොකද කරන්නේ? ආයි ඒකේ එහෙනම් දැනට තියෙන AK කියන්නේ A3. ඒ කියන්නේ 65. 65 equal කරන value එකට. මේක කපලා මේක 65 දාන්න. 70 කපලා 65 දාන්න. හරි. ඒකත් කරා. ආයි K වැඩි කරන එකට. හරි. K එකක් වැඩි කරා. K 4යි. දැන් බලනවා සූත්‍රේ. K less than or equal 4. Yes. දැන් K තාම 4. ආයි යනවා. දැන් බලන value එක දැන් කීයද? A දැන් මේක වෙනස් වෙනෝනේ. මේක දැන් ආයි 4 වෙනවා. 4 වුණාට පස්සේ value එක කීයද? if A K A4 95 95 less than ද බලන value එක. 65 නෑ. ඒක නෑ. ඒක false නේ. ඒ හින්දා මේකට එන්නේ නෑ. end if K එකක් වැඩි කරනවා K 5යි. 5 බලලා දැන් condition එක. 5 ගියපු ගමන් check කරනවා K less than or equal 4 නෑ. now K greater than 4. එහෙනම් මේක while loop එක end while වෙනවා. මෙතනින් එළියට ගිහිල්ලා දැනට තියෙන display value එකේ display කරනවා value එක. value එකේ මේ value කියන variable එකේ අගය. ඒ කියන්නේ 65යි. උත්තරේ ඇත්තටම 65යි එන්නේ. හරි. ඕම තමයි ඔය ගාන හදන්නේ. ඉතින් මේ ගාන ටිකක් පේනවනේ දැන්. මේ ගාන ටිකක් දැන් මම මේ හදපු විදිය පොඩ්ඩක් බලන්න. මම දන්නේ ඔයගොල්ලන්ට වෙලා තියෙද කියලා. දැන් 10ට විතර තමයි මේක ඔයගොල්ලෝ බලනවා නම් බලන්නේ. මම දැන් 9:00මාරයි. දැන් තව විනාඩි 5කින් මේක ඉවරයි. ඊට පස්සේ මම මේක අප්ලෝඩ් කරනවා. ඔයගොල්ලෝ බලන්න මේක බලලා කොහොම පෑ දෙකක් විතර යයි 12යි. පුළුවන් නම් හෙට උදේ හරි බලන්න. මේක වැදගත්. මේ ප්‍රශ්න අනිවාර්යෙන් බලලා යන්න මේක රිපීට් වෙනවම තමයි. හරි. ඒකත් හරි. හරි දැන් බලමු මේක. ඊගාව. ඉහත දී ඇති ව්‍යාජකේතයේ ඇසුරින් අදින ලද දකුණු පසින් දක්වා ඇති ගැලීම් සටහන PQR සඳහා නිවැරදි වගන්ති යොදාන්න. හරි ලේසියිනේ. මෙතන මොකද්ද? දැන් මේක අපි දන්න ඕනේ. P ඇවිල්ලා මොකද්ද? K less than or equal 4 නම් මොකද්ද කරන්නේ? එහෙනම් අපි කෙලින් මෙතන දානවා. එතන මොකද්ද දාන්නේ? P එකට එන්නේ. P එකට එන්නේ මොකද්ද? P එකට ලියනවා නම් දාන්නේ AK greater than value ද කියලා බලන්න. ඔච්චරයි. ඊට පස්සේ මේක value එක දැම්මා. හරිද? මෙතෙන්ට ආවා. value equal මේක වුණා. එතන endf වුණා. මෙතන මොකක්ද එන්නේ? මෙතන අනිවාර්යෙන් එකක් වැඩි කරනවා. මෙතන එන්නේ k equal k plus 1. හරි. මේක false වුණ ගමන් දැන් මෙච්චරයි. මේක k equal k plus 1 කරලා මේකට ගිහිල්ලා දැන් ආයි බලනවා k වැඩි කරපු එක 4ට වඩා කුඩා හෝ සමාන. මේක false වුණ ගමන්. ඒ කියන්නේ k 5 වුණ ගමන් මේක false වෙනවා. නැත්ත පැත්තට එනවා. එතකොට මෙතන අපි මොකද කරන්නේ? මෙතන input එකක් මේ. එතකොට මෙතන output එක. input output මෙහෙමනේ. මෙතන output එකක් එන්නේ මෙතන මොකද්ද? display කරනවා value එක. value. නැත්තම් print value or display value මොකක් හරි. ඔච්චරයි. මේකේ උත්තරෙත් හරි. ඊගාවලු පහත පෙන්වා දී ඇති පැවරුම් ඒ ආරාව වෙත කළේ නම් අන්තර්ගතයන් සමග ඒ ආරාව යලි අඳින්න. right මේ ආරාව කියන්නේ ඇරේ එකනේ. පහත පෙන්වා ඇති පැවරුම් ඒ ආරාව වෙත කළේ අන්තර්ගත සමග අන්තර්ගතයන් ඒ ආර යලි ආයි කියන්නේ මේක ආයි අඳින්න. දැන් මේක වැලියුස් ටිකනේ. A 45යි
88යි 72. එහෙනම් කොහොමද එන්නේ මේක? එකයි දෙකයි තුනයි හතරයිද කීයද? ඔව් හතරයි. එතකොට මේ ඇවිල්ලා A0 A1 A2 A3 A4 හරිනේ පොසිෂන් ටික දැම්මා. වැලියුස් ටික A1 ඇවිල්ලා 45යි. A2 ඇවිල්ලා 88යි. A4 ඇවිල්ලා 72යි. එතකොට මේ දෙක වෙනස් වෙලා නැහැ නේ. මේ දෙකට දාමු වැලියු එක. 80යි 65යි. right 80යි A3 65. හරි. ඒකත් හරි. ඊගාව ඒක අන්තිම ප්‍රශ්නය. ත්‍රිකෝණයක පාද තුනම එක සමාන දිගකින් වන විට ඒ ත්‍රිකෝණයට සමපාද කියනවා. පාද දෙකක් නම් සම ද්විපාද, පාද තුනම සමාන අසමාන නම් පාද දෙකක් සමාන නම් සමපාද, පාද තුනක් සමාන. right පාද තුනම සමාන නම් අපි කියනවා සමපාද කියලා. පාද දෙකක් පමණක් සමාන නම් අපි කියන සමදීපාද කියලා. පාද තුනම අසමාන නම් විෂම පාද කියලා කියනවා. එතකොට මේ PQR ලේබල් වල සමගින් පාද දක්වා ඇති ගැලීම් සටහන මගින් ත්‍රිකෝණයේ සමපාද සමදීපාදෝ විෂම පාද යනු තීරණය කරනු ලබයි. හරි. PQR සඳහා අදාළ වගන්ති ඒවායේ ලේබල සමගින් දැන් මේක හරි ලේසි. පාද තුනක් නේ තියෙන්නේ. L1 L2 L3 පාදවල දිග. එතකොට අපි දන්නවා L13 නම් L13 නම් L23 නම් L33 නම් මේ තුනම මේ සමානයිනේ. එතකොට සමපාද. මේක බලන්න දැන් L1 L2 L1 equal L2 1 නේද? yes. ඊට පස්සේ බලනවා මෙතන බලනවා දැන් L2 equal නැත්තම් මෙහෙම බලන්න පුළුවන්. L2 equal L3 එහෙම බලන්නත් පුළුවන්. නැත්තම් ඔයාට ඕන නම් මේක ලියන්න පුළුවන්. L1 equal L3 ද කියලා එහෙමත් පුළුවන්. ඔය දෙකෙන් එකක්ම හරි. එතකොට මේක තමයි මේකට. එතකොට සමපාද. එහෙම නැත්තම් මේව නෑනේ. දැන් මෙතන නෑ. එහෙම නැත්තම් දැන් L1 ඇවිල්ලා L2 එකට සමාන නෑ. ඊට පස්සේ බලනවා L2 සමානද මේ දෙක විතරක් සමානයි. එහෙනම් දීපාද මේක සමාන නෑ. මේ දෙක සමානද කියලා බලන්න. L2 සමානද L3 ට? yes නම් right. ඔව් නම් මොකද කරන්නේ? මෙතෙන්ට එනවා. ඔව් මෙතෙන්ට එනවා. මෙතෙන්ට ආවා. එතකොට හරිනේ L1 L2 සමාන නෑ. හැබැයි L2 සහ L3 සමානයි නම් මේක දීපාද. මේක ඇවිල්ලා එන මොකද්ද? සමපාද නෙමෙයි ද්විපාද. ද්විපාද. හරිද? Q එක. එතකොට මෙතන බලන්න දැන් L2 හා L3 සමාන නෑ. එතකොට නැතනම් බලනවා ආයි L3 L1 and L3 සමාන තියෙනවා. ඒත් නැත්නම් මේක විෂම පාද. හරි. දැන් මෙතන බලන්න. ඔව්. ඒත් L1 and L3 සමාන නම් එතකොට ඒත් පාද දෙකක් සමානයිනේ. ඒත් දීපාද. දිපාද වලට කොහොම දෙපාරක් සිලෙක්ෂන් දෙකක් කියන එකක් තමයි දිපාද වෙන්න පුළුවන් එක්කෝ L1 L2 සමානයි L3 සමාන නැහැ. සමානලාට වෙන්න පුළුවන් L1 L3 සමානයි L2 සමාන නැහැ. දැන් මේ ඒ දෙක. L1 සමාන නැහැ L2 L3 සමානයි දිපාද. හරි. L1 L2 සමාන නෑ නැත්තම් මෙතෙන්ට එනවා L2 L3 සමානින්ද දිපාද වුණා. එහෙම නැත්තම් L1 L3 සමාන. ඒ කියන්නේ L2 සමාන නෑ L1 L3 සමාන ඒත් දිපාද. තුනම නැත්තම් විෂම පාද. ඒ කියන්නේ පාද තුනම සමාන නෑ. පාද තුනම සමාන නම් තමයි සමපාද එන්නේ. හරි? එච්චරයි.
හරි. ඉතින් 2019 පේපරේ අවසන්. රයිට්. ඉතින් මම හිතනවා මම සාධාරණයක් කරා කියලා මේ පේපරේට. ඉතින් ඕගොල්ලන්ට මම ආයි දැන් 2019 තමයි මේ පේපර් ඉවර කරේ. ඉතින් මම තව 2018 පේපරේ කරන්න මට වෙලා නැහැ. ඉතින් දැන් හෙට එක්සෑම් එක ඕගොල්ලන්ට. ඉතින් අපි 2018 2017 මම ඉතින් ලබන අවුරුද්දේ ළමයිට හිමීට ඒක කරලා YouTube එකට දානවා. ඉතින් ඕගොල්ලන්ට ප්‍රශ්න නැහැ. ඕගොල්ලෝ මේක බලනවා. ඕගොල්ලෝ අපි A level classes වගේ පටන් ගන්නවා ලබන මේ මාසේ මැද නැත්තම් ලබන මාසේ මුල. ඉතින් ඕගොල්ලන්ට ජොයින් වෙන්න පුළුවන් අපිත් එක්ක අපේ YouTube channel එක හරහා සහ අපේ classes හරහා ජොයින් වෙන්න පුළුවන්. ඉතින් ඕගොල්ලන්ට සුබ දවසක්. එක්සෑම් එක හොඳට පාස් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ලේසි පේපරයක් එන්නේ කොහොමත් මේ මහ ලොකු දේවල් එන්නේ නැහැ. ICT පේපරෙන් හොඳ ලකුණු ගන්න පුළුවන්. ඒ කියන්නේ A එකක් ගන්න පුළුවන් ලේසියෙන්. ඉතින් ඕගොල්ලන්ට එනම් සුබ පතනවා ඕගොල්ලන්ගේ විභාග කටයුතු වලට. ඉතින් අපි යලිත් අපි හමු වෙමු ICT ක්ලාස් එකක් කරහා. ඕකේ. සුබ දවසක්.